ශාලෝම් කිතුදන පුබුදුවක් හැටියට අපි වර්ෂ 49ක අත්දැකීමක් පසු කරලා අපගේ 50 වන ජුබිලිය සමරන්නටයි අපි පැමිණ සිටින්නේ. එනිසා එහි පළමු වන පෙරමග සූදානමටයි අද දවසේ අපි ඇතුළු වෙන්නට යන්නේ. අපි අද දවසේ භාවනා කරන්නට යනවා. අපි ගිය වසර පුරා ආපු අත්දැකීම සම්බන්ධයෙන් අත්දැකීම පිළිබඳව ගිය වසරේ තේමාව මරියෝත්තමාවෙනි පරමෝත්තමයන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේය. දේවමෑණියන්ගේ අත්දැකීම පිළිබඳව අපි පසුගිය වසර පුරා භාවනා කළා. දේවමෑණියෝ එතුමිය මුහුණ දුන්නු හැම අත්දැකීමක් තුළම හැම අභියෝගාත්මක සිද්ධියක් තුළම එතුමියට පුළුවන් වුණා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉදිරිපිට දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න. ඒ නිසා තමයි එතුමිය එලිසබෙත් තුමිය සමග එක්වි මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි කියලා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නේ. ඒ නිසා තමයි එතුමියට පුළුවන් වෙන්නේ අවසාන මොහොතේදී පවා සේනාකුළු ශාලාවේදී ගෝලියෝ තනි වෙලා බයෙන් ඉන්නකොට ඒගොල්ලන්ව ශක්තිමත් කරමින් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න පුළුවන් වෙන්නේ. ශුද්ධාත්ම ස්නාපනය වැగిරෙන තුරු ශුද්ධාත්ම ස්නාපනය ලැබෙන තුරු ගෝලියෝ සමග ඉඳමින් ඔවුන් ශක්තිමත් කරමින් එතුමියට පුළුවන් වුණා රැඳී සිටින්නට. ශුද්ධාත්ම ස්නාපනය සමග අන්‍ය භාෂාවෙන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නටත් ඔතුමියට පුළුවන් වුණා. අපි ආරම්භයේ කතා කළා පුදු ජනතාවක් ලෙස අපේ රන් ජුබිලියට තමයි අපි පා තබලා තිබෙන්නේ. ඒ නිසා අපි ඊටමත් දෙවියන් වහන්සේ තුල ප්‍රීතිමත් අත්දැකීමක අපි පසු වෙනවා. ඇත්තටම විවිධ අභියෝග අපිව මේ මොහොත වෙනකොටත් අපිව වෙලාගෙන තිබෙනවා. අවුරුදු 49ක් ශුද්ධාත්මයන් වහන්සේ අපව රැගෙන ඇවිත් තිබෙනවා. ඉතින් මේ වසරේ තේමාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමියාණෝ. එතකොට මේ තේමාව තමයි අපගේ මුල්ම තේමාව. එතකොට අපිව කැඳවනවා මේ වසරේ විශේෂාකාරයෙන් උන්වහන්සේව ස්වාමියාණෝ කරගෙන අපගේ කැඳවීමේ මුලට ගමන් කරන්නට, අපගේ අත්දැකීමේ මුලට ගමන් කරන්නට. ස්වාමී තාත්තා කිතුදන පුබුදු අත්දැකීම ආරම්භයේ පටන් අනේක විද අභියෝගයන් වලට එතුමන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ජනතාවක් මේ ආකාරයෙන් ගොඩනගන්නට විවිධ අභියෝග මැද්දේ තමයි එතුමා මේ ගමන ආවේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන කැඳවීම මේ වසරේ උන්වහන්සේව ස්වාමියාණන් කරගද්දී කැඳවීමේ මුලට ගමන් කරන විට මේ අභියෝග වලට මුහුණ දෙන්නටයි. ඒ නිසා මේ අභියෝග අපේ ජීවිතය තව තවත් මුවහත් කරනවා. අපගේ ජීවිතය තව තවත් ඔසවා තබනවා. ඒ නිසා අපි ඊටමත් ප්‍රීතියෙන් යුතුව මේ ශුද්ධාත්ම ස්නාපනය අපට ලැබෙන තුරු මේ ශුද්ධාත්ම ස්නාපනය අපේ ජීවිතයට තව තවත් අයිති කරගන්න පිපාසයෙන් යුතුව අපි බලා සිටිනවා. නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. අවුරුදු 49ක් පුබුදු අත්දැකීම අපව රැගෙන ඇවිල්ලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවන පැමිණීම දක්වාම කිසිදු පුබුදුව කිසිම දවසක නැති කරන්නට කිසිම අභියෝගයකට බෑ. උන්වහන්සේ මේ පුබුදු අත්දැකීම තව තවත් ජීව ගන්නවන නිසා අපි දෙවි මහෞත්මයන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. පුබුදු ගී අංක 229 ගායනා කරමු. හදවත මගේ සමිඳුන්ගේ ගුණ පසසන්නේ විමුක්තියේ සමිදානන්ගෙන් උදම් මනන්නේ අත්බව මාගේ සමිදානන්ගෙන් තුටින් පිරෙන්නේ සොම්නස උතුරා උදාන ගීත කයන්න වෙන්න මරිය තුමිය දකිමු සමිඳුන් පසසා සුපුවත බිහි කළ අම්මා වෙත දිවි ඔසවා ඇදියත් බව හා මුසුවේ මුළුව වෙත වානගමු ඉබැවින් අපි මරිය තුමිය වාගේ වෙමු. සමිදානෝ කුළුණු සිතින් තම දාසියගේ
විසිරවෝ හරා සිටින සිංහාසනයන්ගෙන් රජවරු ඉවතට ඇද දැමුවෝ තෘප්තිමත් කර සාගිනි වූවන් ධනපතියන් හිස් කර යව්වෝ පීඩාවට පත් පීඩිත ජනයින් ඉහළට නංවා උසස් කළෝ එබැවින් අපි මරිය තුමිය වාගේ වෙමු මරිය තුමිය වාගේ වෙමු අද දවසේ සුඛෝතට අපි ඇතුල් වෙමු. මරියෝත්තමාවෙනි පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේය. අපි 2019 වර්ෂයේ අපි භාවනා කළා අබ්බා තාත්තේ අබ්බා අම්මේ කියන තේමාව. අපි 2020 වර්ෂයේදී තමයි මරියෝත්තමාවෙනි පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේය. එතකොට අපි මේ වසර 3ක අත්දැකීමක් අපි පසු කරමින් ඉන්නේ. ඒ තමයි අපගේ පළමුවන වසර අපි වෙන් කළා දෙවිපියාණන් වහන්සේට අබ්බා තාත්තා අබ්බා අම්මා හැටියට. අපගේ දෙවැනි වසර අපි වෙන් කළේ ශුද්ධාත්මයන්න් වහන්සේටයි. ඉතින් ශුද්ධාත්මයන් වහන්සේව අපි මතක් කරනකොට අපිට දේව මෑණියන්ව කිසිම මොහොතක අමතක කරන්නට බෑ. ඒ නිසා තමයි මරියෝත්තමාවෙනි පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ඔබ වසා ගන්නේ කියන අත්දැකීම තේමාව මුල් කරගෙන අපි පසුගිය වසරේ වැඩිවෙන් අපගේ කැරිස්මාවේ පළමුවන අත්දැකීම වෙතට අපි ගමන් කළේ. උප්පත්ති පොතේ පළමුවන පරිච්ඡේදයේ සඳහන් වෙනවා හිස්ව පාළුව තිබූ පොළව සහ ජලය මතු පිට. උන්වහන්සේ ඒ අන්ධකාරය මත දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය සැරිසැරූ බව. ඒ මුල් කරගෙන මේ මැවිල්ල ආරම්භ වූ බව. ඒ නිසා පුරාණ ගිවිසුමට අනුව ශුද්ධාත්මයන් වහන්සේව දෙවියන් වහන්සේගේ ආත්මානුභාවය ලෙසට ඉදිරිපත් කර තිබෙනවා. පුරාණ ගිවිසුමේ ජනතාව මේ දේවාත්මානුභාවය දෙවියන් වහන්සේගේ මේ ආත්මානුභාවයට ඇමතුවේ රුහා කියන වචනය. ඒ මූලික අදහස තමයි සුළඟ වාතය සහ හුස්ම කියන මේ වචන තුන අපිට මේ මූලික අදහස ලෙස ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ශුද්ධෝත්‍රීත්වයේ තුන්වෙනි තෙම වන මේ ශුද්ධාත්මයන් වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ තමයි අපගේ මූලික විශ්වාසය. ශුද්ධෝත්‍රීත්වයේ තනන් වහන්සේලා තිදෙනා අතරින් අපි කියනවා බෙහෙවින් සැඟවුණු. ඒ වගේම අභිරහස්මක වූ තනන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා. ඒ මන්දයත් ශුද්ධාත්මයන් වහන්සේව පූර්ණව නිරූපණය කළ හැකි යමක් අපිට හොයාගන්නට බෑ. ශුද්ධ ලියවිල්ල තුල ශුද්ධාත්මයන් වහන්සේ ගැන අපිට රූපයක් සංකේතයක් මගින් ශුද්ධාත්මයන් වහන්සේව අපට ඉදිරිපත් කරනවා. නමුත් මේ රූප මේ සංකේත මගින් අපට ශුද්ධාත්මයන් වහන්සේව තේරුම් ගන්නට පුළුවන්ද? ශුද්ධාත්මයන් වහන්සේව ඒ යම්කිසි රූපයකට ඒ රාමුවකට අපට දාන්නට පුළුවන්ද? බෑ. ඉතින් අපි හිතමු ගින්න, ජලය, පරවිය, සුළඟ, වලාකුළු. මේ වගේ දේවල් තමයි අපි ශුද්ධාත්මයන් වහන්සේව සංකේතවත් කරන්න ශුද්ධාත්මයන් වහන්සේව නිරූපණය කරන්න අපි යොදා ගන්න රූපක නැත්නම් සංකේත. ඉතින් මේවා හුදෙක් සංකේත පමණයි. මේ වලින් මේ සංකේත වලින් ශුද්ධාත්මයන් වහන්සේව අපිට පූර්ණව අවබෝධ කරගන්නට බෑ. ඒ නිසා තමයි අපි ග්‍රීක භාෂාවෙන් කියන පාරක්ලීටුස් කියන වචනය. මේ පාරක්ලීටුස් කියන වචනය ඇත්තට මේ ශුද්ධාත්මයන් වහන්සේගේ තවත් ගැඹුරු පැතිකඩක්. ඉතින් මෙහි අරුත සිංහල අරුත සහායදායකයාණන්, සැනසිලිදායකයාණන්, මැදිහත් කරුවාණන් එවැනි අදහස් අපිට ගෙනහැර දක්වනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපට සහායදායකයෙක්, ශුද්ධාත්මයන් වහන්සේ අපට සැනසිලිදායකයෙක්, ශුද්ධාත්මයන් වහන්සේ අපගේ මැදිහත් කරුවෙක්. හුදෙක් සංකේතයක් රූපකයක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කෙනෙක්. ශුද්ධාත්මයන් වහන්සේ අපත් එක්ක ඉන්න කෙනෙක්. සහනය දෙන, අපට සැනසෙල්ල දෙන, ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේ අප ඉදිරියේ මැදිහත් වෙන තනන් වහන්සේ කෙනෙක්. ශුද්ධාත්මයන් වහන්සේව අපට දානය කළේ පූර්ණව අපට දානය කළේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ. මේ මහා නිධානය අපට උරුම කර දෙන්නට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිදු වුණා කුරුසේ ඒ නීච මරණයට පත්වන්නට. කුරුසේ ඒ දුක් විඳීම තුලින්, ඒ මරණයේ අත්දැකීම තුලින් උත්ථානය කරා ගමන් කිරීමෙනුයි අපට ශුද්ධාත්මයන් වහන්සේව ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපට දානය කළේ, උරුම කර දුන්නේ. මේ උත්තරීතර, මේ උතුම් වූ මේ තෑග්ග ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිට සීමා රහිතව, සීමාවක් නැතුව අපට පූර්ණව අපට දානය කරනවා. එය ඇත්තටම අපිට ලැබිලා තියෙන මහත් වාසනාවක්. ඇත්තටම අපි ඒ අයිති කරගන්නට ඕනේ.
ඒ තමයි දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ අපිව ගෙනියන සැලැස්ම. පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට අපව ඔසවන තැනන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා තමයි දේව මෑණියෝ මේ කියන මේ පූර්ණ නිධානය, මේ උත්තරීතර නිධානය අයිති කරගත්තේ. පූර්ණව එතුමියට පුළුවන් වුණා ශුද්ධාත්මයන් වහන්සේව අයිති කරගන්නට. ශුද්ධාත්මයන් වහන්සේගේ මනාලිය දේව මෑණියෝ. දේව මෑණියන්ගේ මනාලයා ශුද්ධාත්මයන් වහන්සේ. දේව මෑණියන් නොමැතිව අපිට පෙන්තකෝස්තයක් ගැන කතා කරන්න බැරි. අන්න ඒ නිසයි. ඒ නිසා තමයි අපි කියන්නේ දේව මෑණියන් නොමැති පෙන්තකෝස්තයකුත් නැහැ. පෙන්තකෝස්තයක් නොමැති සභාවකුත් නැහැ. ඒ නිසා අපට එතුමිය මේ අත්දැකීම නිසා අපිට එතුමිය ගොඩක් වටිනවා. සභාවක් හැටියට, සභා ජනතාවක් ලෙසට මේ අත්දැකීම අපිට ඉතා වැදගත් වන්නේ අන්න ඒ නිසයි. එදා මංගලම් කියද්දී දේව මෑණියෝ ඉතාමත් ලාබාල තරුණියක්. බලන්න ලාබාල තරුණියක් වුණු එවැනි කෙනෙක්ට දේවදූතය ඇවිල්ලා මෙවැනි පුවතක් කියද්දී මනුෂ්‍ය මට්ටමින් කොච්චර එතුමිය කැළඹෙන්නට ඇද්ද? එතුමිය බය වෙන්නට ඇද්ද? නමුත් ශුද්ධාත්මයන් වහන්සේ එතුමියව ශක්තිමත් කළා. එතුමිය ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නා. මේ වසා ගැනීමට ආමෙන් කියන්නට එතුමියට පුළුවන් වුණා. නිසා තමයි එතුමිය කිව්වේ ඔබගේ කැමැත්ත ලෙස මට ඉටු වේවා කියා. ආමෙන් කියන මේ වචනය එතුමියට ප්‍රකාශ කරන්න පුළුවන් වුණේ අන්න ඒ නිසයි. එදා පටන් එතුමියගේ මුළු ජීවිත ගමන පුරාම එතුමිය පූර්ණව දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට එතුමියට පුළුවන් වුණේ මේ ශුද්ධාත්මයන් වහන්සේගේ පිරීමේ අත්දැකීම මුල් කරගෙනයි. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු තැනැත්තිය එතුමිය නිසා දෙවියන් වහන්සේගේ සැලැස්ම පූර්ණව ඉටු කරන්න එතුමියට පුළුවන් වුණා. අපි ඒ නිසානේ කියන්නේ ඇය තමයි දෙවියන් වහන්සේගේ නිල් පිටපත. She was the blueprint. ඒ නිල් පිටපත එතුමියයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම ඒ විදිහටම පූර්ණව ඉටු කරපු තැනැත්තිය එතුමියයි. ඒ වගේම තමයි කුරුසියේ පාමුල කෙලින් සිටගෙන සිටි අම්මා. සභා මාතාව එතුමියව හඳුන්වනවා ස්ටාබාට් මාට. නේ සිංහලෙන් කියනවා කුරුසියේ පාමුල කෙලින් සිටගෙන සිටි අම්මා. කොහොමද තමන්ගේ පුතා කුරුසියක එල්ලිලා සිටෙද්දී මැරෙන්න ලං වෙන පැය මොහොතින් මොහොත ලං වෙද්දී අම්මා කෙනෙක් හැටියට කොහොමද කුරුසියේ පාමුල කෙලින් සිටගෙන ඒ දෙස බලාගෙන ඉන්නේ? ඒ නිසා තමයි සභා මාතාව මේ කුරුසියේ පාමුල කෙලින් සිටගෙන සිටි අම්මා ලෙස එතුමියව ගෞරවයට පත් කරන්නේ. ස්ටාබාට් මාට කියලා එතුමියව ගෞරවයට පත් කරන්නේ. එතුමියට මේ අත්දැකීමට මුහුණ දෙන්න පුළුවන් උනේ බුද්ධිගෝචරව හිටියානම් එතුමියට පුළුවන් ද මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට? නේ එවැනි අත්දැකීමක් වෙලාවේදී එතුමිය අඬන්නට තිබුණා, වැළපෙන්නට තිබුණා. නමුත් එතුමිය එසේ කළේ නැහැ. එතුමියට වේදනාව තියෙන්නට ඇති. ඒ කුරුසියේ පාමුල මෙවැනි වේදනාත්මක අත්දැකීම් ඉදිරිපිට එතුමිය බුද්ධි ගෝචර වුණේ නැහැ. එතුමිය ශුද්ධාත්ම ගෝචර වූ නිසායි එතුමියට කුරුසියේ පාමුල කෙලින් සිටගෙන සිටින්න පුළුවන් වුණේ. ස්ටාබාට් මාට අද සුදු සභාවේ එතුමිය ගෞරවයෙන්ම සලකනු ලබන්නේ. කන්තලමේ සපේ එතුමාගේ පොතක සඳහන් වෙනවා කුරුසියේ පාමුල එතුමිය සභාවේ අම්මා වුණා කියලා. ඒ විතරක් නෙමෙයි එම ශුද්ධාත්ම බෞතිස්මය අයිති කරගත්තු එතුමිය සේනාකුළු ශාලාවේ ශුද්ධාත්ම ඒ බැගිරීමේ අත්දැකීම තුළින් සභාවේම ඥානමව වුණා. මඤ්ඤා ගෝඩ් මද බවට පත් වුණා කියලා කන්තල්මේ සපේතුමාගේ පොතක සඳහන් වෙනවා. දේවමෑණියන්ගේ ජීවිතයේ එතුමිය අත්දැකපු තවත් විශේෂම අත්දැකීමක් තමයි එතුමියගේ මේ නිශ්චලතාවයේ අත්දැකීම. හැම අභියෝගයක් ඉදිරිපිට හැම ප්‍රතික්ෂේප වීමක් ඉදිරිපිට එතුමිය නිශ්චලව ඒ හැම අත්දැකීමකට මුහුණ දුන්නා. මේ බලය එතුමියට කොහෙන්ද ලැබුණේ? මේ ආත්මයන් වහන්සේගේ පිරීම කරුණ කොටගෙනයි එතුමියට මේ නිශ්චලතාවයේ අත්දැකීම, මේ නිධානය අයිති කරගන්නට එතුමියට පුළුවන් වුණේ. නිශ්චල වන්න, මම දෙවියන් වහන්සේ බව දැනගන්න. මේ ශුද්ධාත්ම තක්ෂලාව, මේ ශුද්ධාත්ම තක්ෂලාවෙන් එතුමිය බොහෝ දේ උගත්තේ මේ නිශ්චලතාවයේ අත්දැකීම නිසායි. නිශ්චලව සිටි නිසායි මේ ශුද්ධාත්මයන් වහන්සේගේ අත්දැකීම තුළ මේ ශුද්ධාත්ම පාසලෙන් එතුමිය බොහෝ දේ උගත්තේ. ඒ නිසා අපට එතුමිය අපේ ජීවිතේට අපිට උන්න එතුමියගේ ජීවිතය මහත් ආලෝකයක්. ඒ වගේම අපට එතුමිය විශාල අභියෝගයක්. අපගේ ජීවිත සිද්ධිවලදී අපි මුහුණ දෙන හැම අරගලයකදීම එතුමිය දෙස බලද්දී මෙන්න අපිටත් මහා වචනයක් ලැබෙනවා. අපිවත් එවැනි අත්දැකීමකට රැගෙන යනවා. ප්‍රේමවන්තේනි, ස්වාමි තාත්තා අපට අමතක කරන්නට බෑ. ස්වාමි තාත්තා කිතුදන පුබුදුව නැමැති මේ දැවැන්ත ව්‍යාපාරය මනුෂ්‍ය මට්ටමින් මේ පටන් ගත්තේ.
මනුෂ්‍ය ප්‍රයත්නයකින් නෙමෙයි ඔවුන් එතුමාණන් මේ මහා ව්‍යාපාරය පටන් ගත්තේ. එතුමාණන්ව ශුද්ධාත්මයන් වහන්සේ වසා ගනු ලැබුවා. හරියට දේව මෑණියන්ව පූර්ණව වසාගත්තා වගේ අපි කියනවා අපේ ආදර ස්වාමි තාත්තව ශුද්ධාත්මයන් වහන්සේ වසා ගැනීම කරන කොටගෙනයි මේ කිසුදන පුබුදු නැමැති මේ දැවන්ත ව්‍යාපාරය ආරම්භ වුණේ කියලා. ඒ නිසා කිසුදන පුබුදු ජනතාවක් හැටියට අපිට මේ කැඳවීම නැද්ද? අපිට එවැනි ආරාධනයක් නැද්ද? ශුද්ධාත්මයන් වහන්සේගෙන් මුළුමනින්ම පිරෙන්නට ස්වාමි තාත්තට ලැබුණු මේ මුල් කැඳවීම පුබුදු ජනතාවක් හැටියට අද ඔබට මට උරුම වෙලා තිබෙනවා. ඒ නිසා අපි ගොඩක් වාසනාවන්තයි. ඒ නිසා අපිට තියෙන කැඳවීම ශුද්ධාත්මයන් වහන්සේ තුල හැසිරෙන්නටයි, ක්‍රියා කරන්නටයි. ලෝකයේ මිනිසුන් මෙන් නොවේ. ශුද්ධාත්ම ගෝචරව ක්‍රියා කරන්නටයි. බුද්ධි ගෝචරව ක්‍රියා කරන කෙනා හැමතිස්සෙම තමන්ට මහිමේ සොයනවා. තමන්ට හරි කියලා තමන්ට රිසිදේ කරන්න යොමු වෙනවා. හැමතිස්සෙම තමන්ට උවමනා දේම ඉටු කරගන්නට පෙළඹෙනවා. ශුද්ධාත්ම ගෝචරව ක්‍රියා කරන කෙනා හැම මොහොතකම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා. ඊළඟ මොහොතේ ඊළඟ පැයේ ශුද්ධාත්මයන් වහන්සේ මොනවාද කියන්නේ? ඉඩ දෙනවා ශුද්ධාත්මයන් වහන්සේට. ඒ නිසා බුද්ධි ගෝචරව ක්‍රියා කරන කෙනා හැමතිස්සෙම බාබේල්කොත් තමන්ගේම බාබේල්කොත් ගොඩනගා ගන්නවා. ඒ නිසා අපි අවදි වෙන්නට ඕනේ. අපි තවමත් ක්‍රියා කරන්නේ බුද්ධි ගෝචරවද? මනුෂ්‍ය මට්ටමින් මනුෂ්‍ය සිතුවිලි එක්කද අපි ක්‍රියා කරන්නේ? පලි ගැනීම, ප්‍රේම කරන්න බැරිකම, මෙවැනි දුර්වල මනුෂ්‍ය අත්දැකීම්ද තවමත් අපිව මෙහෙවන්නේ. නිසා ප්‍රේමාන්තේනි මෙන්න අපිට තියෙන කැඳවීමට අපි අවදි වෙමු. බුද්ධි ගෝචර නොවි අපි ශුද්ධාත්ම ගෝචර වෙමු. ඒ නිසා අපගේ මේ බාබෙල් කොත් කඩා දමා අපිට ලැබුණු කැඳවීම මේ වසරේ සේනාකුළු ශාලාවට ඇතුළු වෙන්නටයි. අපට රිසි මහිමය නොසොයා දෙවියන් වහන්සේට මහිමය පුද දෙන්නටයි අපිට තියෙන කැඳවීම. ඒ නිසා මේ ශුද්ධාත්ම ගෝචර වීමේ අත්දැකීමටයි අපිව කැඳෙව්වේ මේ වසර පුරාවට. අපගේ පූර්ණ මහිමය මරණය පරාජය කර උත්ථාන වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේටයි. ඔවුන් වහන්සේටයි අපගේ පූර්ණ මහිමය අපි පුද දිය යුත්තේ. ඒ නිසා උන්වහන්සේගේ සාක්ෂිකාරයන් හැටියට අපි සේනාකුළු ශාලාවට ඇතුළු වෙද්දී උන්වහන්සේ අපව බලයෙන් සන්නද්ධ කරනවා. උන්වහන්සේ අපව ශක්තිමත් කරනවා. අපගේ බිය දුරු කරනවා. ඒ නිසා ඒ වරප්‍රසාදය අපි අයිති කරගනිමු. ඒ ආශිර්වාදය අපගේ ජීවිතේට අපි අයිති කරගනිමු. දේශයට, සභාවට, ලෝකයට කිතුවන පුබුදු ජනතාවක් හැටියට අපි බලපාන්නට නම් උන්වහන්සේ වෙනුවෙන් අපි සාක්ෂි දරන්නට ඕනේ. මුල් ශ්‍රාවකයෝ අපි දන්නවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට තමන්ගේ ජීවිතය පූජා කළා. තමන්ගේ රුධිරය හෙළුවා. විතරක් නෙමෙයි සමහරක් අයව තමන්ගේ ප්‍රාණය පූජා කරේ විවිධ වද වේදනා විඳලා විවිධ නීච මරණයන් වලට පත් වෙලයි. කොහොමද මේ අයට මේ ශක්තිය ලැබුණේ? කොහොමද ජේසුස් වෙනුවෙන් මෙච්චර සාක්ෂි දැරීමක් කළේ? බය නැතුව ශුද්ධාත්ම ගෝචර වූ නිසායි. ඒ නිසා ප්‍රේමාන්තේනි අපිව කැඳෙව්වා මේ වසරේ මේ සාක්ෂි දැරීමට ඇතුළු වෙන්නට. අපිව කුරුසගත කරන අත්දැකීම් වලදී, අපිව ප්‍රතික්ෂේප කරන අත්දැකීම් වලදී නේ අපිට රුධිරය හෙලන්නට වෙයි. අපිට අපගේ ජීවිතය පූජා කරන්නට වෙයි. නේ අපිට විවිධ අභියෝගාත්මකනේ අපි කියනවා. රුධිරය හෙලනවා කියන්නේ නේ අපිට සටන් කරනවා නෙමෙයි. මේ අත්දැකීමේ මේ වේදනාත්මක අත්දැකීමට අපිව ඇතුළු වෙන්නට පුළුවන්. නේ එවැනි වූ වේදනාත්මක අත්දැකීම් වලට අපිව ගමන් කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසා මෙන්න අපිට තියෙන කැඳවීම එවැනි වේදනාත්මක අත්දැකීම් වලට ඇතුළු වුණත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න බය නැතුව ශුද්ධාත්ම ගෝචර වෙලා උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්න ස්ථීරව උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නටයි අපිට තියෙන මේ කැඳවීම. ඒ නිසා අපි බය නැතුව උන්වහන්සේ කියන ඕනම දෙයක් ඉටු කරන්නට අපිට පුළුවන් වෙන්නට ඕනේ. පුබුදු ජනතාවක් හැටියට මෙන්න මේ සාක්ෂි දැරීම උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වසරේ අපිට ලැබුණු තවත් බලගත් වචනයක්, විශේෂ වචනයක්. ඒ තමයි දේව මෑණියන් වගේ නිශ්චල වෙන්න. ඔබට මතකද රංජනා අම්මා තේමා දේශනයේදී මේ අත්දැකීම අපිට මතක් කළා. We have to rediscover the power of silence. නිශ්චලතාවයේ බලය සොයා යමු. නිශ්චලතාවයේ බලය සොයා යමු. මේ අත්දැකීම ලබන්නට අපි ශුද්ධාත්ම ගෝචර විය යුතුයි. මේ අත්දැකීම තුළින් අපිට පුළුවන් ඔවුන් වහන්සේ අපට උගන්වන්නට යන අලුත් දෙය
දෙස බලන්නට අලුත් දෙය උන්වහන්සේ අප අතර ඇති කරන අලුත් දෙයට ඉඩ දෙන්නට. ඒ නිසා we have to rediscover the power of silence. ඒ නිසා අපි මේ සතිය පුරා විශේෂ ආකාරයෙන් අපි භාවනා කරමු. මේ නිශ්චලතාවයේ බලය, නිශ්චලතාවයේ ගැඹුර සොයා යන්නට අපිට මුහුණ දෙන්න සිද්ධි, අපි මුහුණ දෙන අත්දැකීම් පෞද්ගලික ජීවිතය තුළ, පෞල් ජීවිතය තුළ, පුබුදු සංඝයක් හැටියට මෙන්න මේ සතිය අපිට වැදගත්. උන්වහන්සේ අපව කැඳවන්නේ මේ නිශ්චලතාවයේ බලය සොයා ගන්නටයි. නිශ්චලතාවය තුළ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන, උන්වහන්සේ අප අතර ඇති කරන ඒ අලුත් දෙයට ඇතුළු වෙන්නටයි. ඒ නිසා අපි ඉඩ දෙමු මේ සතිය පුරාම උන්වහන්සේ අප අතර ඇති කරන මේ අලුත් දෙය දකින්නට. මේ නිශ්චලතාවයේ බලය සොයන්නට අපි මේ සතිය පුරා උත්සාහ කරමු. අපි ඒ සඳහා වැඩි වැඩියෙන් අවදි වෙමු. ශුද්ධාත්ම ගෝචර වෙමු. එලිදරව්ව පොතේ 22 වන පරිච්ඡේදයේ පළමුවන වගන්තිය මම ඔබට කියවන්නම්. දේවදූතයා දෙවියන් වහන්සේගේද බැටළු පෝතකයන්න්ගේද සිංහාසනයෙන් ගලා එන පලිගුමෙන් විනිවිද දිලෙන ජීවනදායක වතුර ඇති ගංගාවක් මට පෙන්වීය. ඒ වගේම ජොහන් තුමාගේ සුවිශේෂයේ 7 වන පරිච්ඡේදයේ 37 වෙනි වගන්තිය මම ඔබට කියවන්නම්. මංගල්‍යයේ අවසාන මහා දවසේදී ජේසුස් වහන්සේ නැගිට හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිත්නම් ඔහු මා වෙතට පැමිණ පානීය කෙරේවා. ඒ නිසා අපි අද දවසේ දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. මෙන්න අපට තියෙන කැඳවීම දෙවියන් වහන්සේගේද බැටළු පෝතකයන්න්ගේද සිංහාසනයෙන් ගලා එන පලිඟුමෙන් විනිවිද දිලෙන ජීවනදායක වතුර ඇති ගංගාවක්. මේ ජීවනදායක වතුර පානය කරන්නට අපිට තියෙන කැඳවීම මොනවාද ජේසුස් වහන්සේ අපට කියන්නේ? යමෙක් පිපාසයෙන් සිටිත්නම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. ඒ නිසා අපි පිපාසයක් ඇති කරගනිමු. මේ පලිඟුමෙන් විනිවිද දිලෙන මේ බැටළු පෝතකයන්න්ගේ සිංහාසනෙන් ගලාගෙන එන මේ පලිඟුමෙන් විනිවිද දිලෙන ජීවනදායක වතුර පානය කරන්නට, මේ ගංගාවෙන් වතුර පානය කරන්නට අපි පිපාසයක් ඇති කරගනිමු. මේ පිපාසයත් සමග අපි දෙවියන් වහන්සේට දවස වෙනුවෙන් ස්තුති ප්‍රශංසා කරමු. මේ ශුද්ධාත්ම බලය අපගේ ජීවිතයට අයිති කර දෙන, මේ නිධානය අපගේ ජීවිතයට අයිති කර දෙන, මේ ශුද්ධාත්ම තක්සලාවෙන් ඉගෙන ගන්නට ඔබට මට දෙවියන් වහන්සේ දීලා දෙන කැඳවීම නිසා අපි දෙවියන් වහන්සේට දවසේ වැඩි වැඩියෙන් ස්තුති ප්‍රශංසා කරමු. අපි ගීතිකා අංක 238 ගායනා කරමු. ඔබ සැමට ජේසු පිහිටයි. කාමයෙන් අනාචාරය විනාශය මිස නොවේ යහපත තිර ලෙසින් ඉස්හදින් මරි මවුලෙසින් පසසවින් සමිදානන් නමින් ශුද්ධාත්මයානන්ගෙන් පූර්ණවන් ලක්දිවයිනේ ශ්‍රාවකයිනේ යසස් කාමය හඹාගිය දෙය මකර රැලකට ගොදුරු වී ජන දිවිය ඇතනෙක මාර වසඟින් මලරුවක් සේ නිසල වී
වඩිනු මැන ශුද්ධාත්මයානිනි. එවන්දයකට පන පොවන්නට සුදුසු නොවෙමි දුබලමා ආත්මානුභාවෙන් මහත් වූදේ කරනු මැනමා දිවිවසා වඩිනු මැන අප පූර්ණ කරමින් වඩිනු මැන ශුද්ධාත්මයානිනි. බතාතේ කියා අමතන උරුමයෙන් දෙව් පුත් භවේ ඔබ රාජ්‍ය පූජක දිවැසි දිවියෙන් පුරන්නට යුග මෙහෙවරේ වඩිනු මැන අප පූර්ණ කරමින් වඩිනු මැන ශුද්ධාත්මයානිනි. අපේ සංඝය තුලින් කැපවෙමි ජීව උස්වෙනි සුතතුඩේ අල්පේච්ච දිවියෙන් මකර රැළ අපි පරද්දමු දෙව් සුදතුනේ වඩිනු මැන අප පූර්ණ කරමින් වඩිනු මැන ශුද්ධාත්මයානිනි. දේව ප්‍රඥා දේව භය හා දේව යුක්තිය දී වඩා ඉවැසිල්ල කරුණා මුරුදු බව හා දේව ප්‍රේමය දිවි වඩා වඩිනු මැන අප පූර්ණ කරමින් වඩිනු මැන ශුද්ධාත්මයානිනි. සමිඳු අදහල සත්‍ය අපහට පසක් කරදී උගන්වා නිති රැගෙන යනු මැන අපේ දේශය පූර්ණ සත්‍යය සපුරවා වඩිනු මැන අප පූර්ණ කරමින් වඩිනු මැන ශුද්ධාත්මයානිනි. දෙව් රජ රජ කරවන්න ඔබගෙන් ලදිවිදි